ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. කොරෝනා වෛරසය 99.9% දක්වා විනාශ කිරීමට උපකාරී වන සර්ෆ් එක්සෙල් හයිජීන් බූස්ටර්ස්. අද 2021 පෙබරවාරි 17 බදාදා සිරස්තල බස්නාහිර පළාතේ ඉහළ කොවිඩ් අවදානමක් ඇති කාණ්ඩවලට එන්නත දීම ආරම්භේ. පළමු අධ්‍යයනයේදී 57000කට කතානායකත් එන්නත විදගනි. ත්‍රිකුණාමල තෙල් ටැංකි යලි ශ්‍රී ලංකාවට දීමට ඉන්දියාව එකඟ වේ. කංජතෙල් සංස්ථාවට බහුතර අයිතිය. ත්‍රිකුණාමලේ තියෙන තෙල් ටැංකි ශ්‍රී ලංකාවට ලබා ගැනීම පිළිබඳ කටයුතු කරනවා කියන එක ප්‍රතිඥා දෙන්න කැමතියි. ක්‍රෝඩියා සිලනිකා ශාකයේ ඉවත් නොකර අධිවේගී මාර්ගය වෙනස් කිරීමට තීරණය කෙරේ. පරිසර විනාශය ගැන ආරක්ෂක ලේකම්ගෙන් නිලධාරීන්ට දොස්. එක එක්කෙනා රජයට සම්බන්ධ වෙලා වැරදි වැඩ කරනවා. නව කොවිඩ් වෛරසයකින් බැටකන එක්සත් රාජධානියේ තවත් කොවිඩ් ප්‍රභේදයක්. ජාන විකෘති වූ කොවිඩ් ප්‍රභේද 7ක් ඇමරිකාවෙනුත්. අනුලා විද්‍යාලයේ සිසුවියන් ඇතුළත් කර ගැනීමකදී සිදු වූ බව කියන දූෂණ ගැන දෙරණෙන් කළ අනාවරණයට ප්‍රතිචාර. ඊයේ දිනේ වෙනකොට දරුවන්ට සාධාරණයක් ඉෂ්ට වෙලා තියෙනවා. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana, Late Night Prime. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන පුවත් විකාශය සමගින්. රටපුරා මහත් ආන්දෝලනයකට තුඩුදුන් පණුකරද හෙවත් ක්‍රෝඩියා සිරනිකා ශාක්‍ය එම ස්ථානයෙන් ඉවත් නොකර මධ්‍යම අධිවේගී මාර්ගයේ වෙනස්කම් සිදු කරමින් සංවර්ධනය කිරීමට තීරණය කර තිබෙනවා. මේ අතර ආණ්ඩු පක්ෂයට සහාය දක්වමින් එය ආවරණයක් ලෙස භාවිත කරමින් වන විනාශයන් සිදු කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන ලෙස ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා අද දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දුන්නා. The big story. වනාන්තර එලිපෙහෙළි කිරීම, කඩලාන පරිසර පද්ධතිවලට හානි කිරීම ඇතුළු ස්වභාවික පරිසරයට දැඩි හානි සිදු වන ආකාරයේ ක්‍රියාකාරකම් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පසුගිය කාලයේ පුරාම වාර්තා වුණා. එහි ආසන්නතම සිදුවීම වශයෙන් මෑතකාලීනව දැඩි සමාජ කතිකාවක් ඇති වුණේ මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී ක්‍රෝඩියා සිලනිකා වර්ගයේ ශාකයක් ගම්පහ දාරළුවෙන් හමුවීමත් සමගයි. නෂ්ට වූ ජීව විශේෂයක් ලෙස රතුදත්ත පොතේ පවසනහන් වෙති මෙම ශාකය ආරක්ෂා කර ගැනීමට ගම්පහ දිස්ත්‍රික් අඩවි වන නිලධාරණී දේවානි ජයතිලක මහත්මිය ඉදිරිපත් වීමෙන් පසු ඒවට ස්වාමීන් වහන්සේ පරිසරවේදීන් ඇතුළු පාර්ශ්ව බොහොමයක් එක් වුණා. ඒ අනුව ගස් ගලවා වෙනත් ස්ථානයක රෝපණය කිරීමේ උත්සාහය తాවකාලිකව නැවතුණු අතර ඊට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය සහ මහා මාර්ග අමාත්‍යාංශය අතර ඊයේ සාකච්ඡාවක් පැවැත්වුණා. වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා සඳහන් කළේ ශාකයේම ස්ථානයෙන් ඉවත් නොකර මධ්‍යම අධිවේගී මාර්ගයේ යම් වෙනස්කමක් සිදු කරමින් සංවර්ධන කටයුතු සිදු කිරීමට එහිදී එකගතාවකට පැමිණි බවයි. ආන්දෝලනයට තුඩුදුන් ක්‍රෝඩියා සිලනිකා ශාකය පිළිබඳ මහාමාර්ග අමාත්‍ය ජොන්සන් ප්‍රනාන්දු මහතාද ඊයේ පැවති උත්සවයකදී මෙලෙස අදහස් පළ කළා. දැන් හැම තැනම කටකතා යවනවා මේ සංවර්ධනය නැත කරන්න මහ පිස්සුවක් හෙල්ලලා දින විපක්ෂයට. ගහක් අල්ලන් උද්ඝෝෂ කරනවා අපි ලංකාවේ දැක්කේ ජනාධිපතිතුමනි බෝධීන් වහන්සේට විතරයි වඳිනවා දැක්කේ. ගස් වලටත් වඳින්න ඕන ක්‍රමය ගෙනල්ලා තියෙන මොනවාටද? සංවර්ධනය නැත කරන්න වෙන මොනවාටත් නෙමෙයි. ඒක තමයි ඇත්ත. මේ හැම එකක්ම කරන්නේ ප්‍රේමදාස කල්ලියයි දිසානායක කල්ලියයි වෙන මොනවටත් නෙමෙයි සංවර්ධනය අතර කරන්න. මේ අතර ඇතැම් පරිසර විනාශයන්ට රාජ්‍ය නිලධාරීන් රුකුල් දීම කනගාටුවට කරුණක් බව දිස්ත්‍රික් ලේකම්වරුන් සමග පැවති හමුවකදී ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කළා. මේ කාලේ ස්වභාවික සම්පත් විනාශය උපරිමයෙන් සිද්ධ වෙනවා. අපි පුළුවන් තරම් හමුදාවල් සහ පොලිසිය උපයෝගී කරගෙන ගුවන් හමුදාවේ ගුවන් යානා පවා කැලෑවල් උඩට දාලා
මම උත්සාහ කරනවා ඒ වගේ තැන් තියෙනවා හොයාගන්න. ඊයේත් අපේ ආරක්ෂක කවුන්සිලේදී මේ ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. අපි කොච්චර උත්සාහ කරත් මේක තවදුරටත් සිද්ධ වෙනවා. මෙතනදී රජයේ සමහර නිලධාරීනුත් මේ අක්‍රමිකතාවන් වලට සම්බන්ධ වෙන අවස්ථාවල් අපි දැකලා තියෙනවා. අමුවේ කැලේ කපලා නාස්ති කරනවා දැක්කහම ඒක අල්ලගත්තාම ඒ අයට බලපත්‍ර තියෙනවා. කොහොම එහෙම බලපත්‍ර දෙනවද කියන එක හිතා ගන්න අමාරුයි. ජනාධිපතිතුමාටත් රජයටත් අපි පෙන්නලා දීලා තියෙනවා. මේක යම්කිසි වැරද්දක් තියෙනවා කොතන හරි කියලා. මොකද එහෙම නැත්තම් මේ මහා ඝන කැල එහෙම එලි කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මෙතනදී වනජීවි අමාත්‍යාංශයත් ඒ වගේම වන සංරක්ෂණ අමාත්‍යාංශයත් අසරණ වෙලා තියෙනවා. කනගාටුවෙන්වත් සඳහන් කළ යුතුයි. සමහර ප්‍රාදේශීය ලේකම්වරුන් මේ විදිහේ බලපත්‍ර නිකුත් කරලා තියෙනවා අනවශ්‍ය පුද්ගලයන්ට. ඊට අමතරව ඔය ත්‍රිකුණාමලයේ පැත්තේ ස්වාමින් වහන්සේ කෙනෙක් මේ අපිත් එක්කත් බොහොම එකතු වෙලා වැඩ කරන ස්වාමින් වහන්සේ කෙනෙක් ගිහිල්ලා කැලෑ එලි කරනවා. ඒක මම ආණ්ඩුකාරතුමියට කිව්වා ඒක වහාම ඒක කන්ට්‍රෝල් එක අරගන්න එක නවත්තන්න කියලා නියෝජ්‍ය පොලිස්පතිතුමාට කිව්වා එක ගහක් කපන්න දෙන්න එපා කියලා. ඉතින් මේ එක එක්කෙනා රජයට සම්බන්ධ වෙලා ඒක කවර් එකට අරගෙන වැරදි වැඩ කරන්න යනවා. කිසිම ඒ වගේ වැරදි වැඩක් කරන්න ඉඩ දෙන්න එපා. කොහේ හරි කැලේ කපනවා නම් ඒක ඔබතුමන්ලා පොලිසියත් සමග සම්බන්ධ වෙලා වහාම ඒ දේ නවත්වන්න කටයුතු කරන්න. බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න. මල්බෙරි රෙසිඩන්ස්. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි යලි මෙරටට ලබා දීමට ඉන්දිය මහ කොමසාරිස්වරයා සමග කළ සාකච්ඡාවේදී එකඟතාව පළ කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. කොළුණාව තෙල් කපඩා පර්වතයේ පැවති උත්සවයකට අද එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. කොළඹ වරායේ සිට කොළොන්නාව නිමාව දක්වා තෙල් ප්‍රවාහනය කරන භූගත නල මාර්ගයේ පිහිටි භූමියේ අනවසර පදිංචිකරුවන් 112 දෙනෙකුට නිවාස ලබා දීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ මේ දක්වා නිසි ලෙස ප්‍රයෝජනයට ගත්තේ නැති ත්‍රිකුණාමලයේ තියෙන තෙල් ටැංකි ශ්‍රී ලංකාවට ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා පසුගිය ඉරිදා අවසන් කරන්න පුළුවන් වුණා. ඉන්දියානු මහ කොමසාරිස්තුමත් එක්ක තිබුණු අර්බුද සියල්ලම කතා කරලා විසඳ ගන්න පුළුවන් වුණා. 2017 අත්සන් කළ ගිවිසුමේ තියෙන විධිවිධාන අමතක කරමින් අපි විසින් ඉදිරිපත් කරපු කොන්දේසි වලට එකඟතාවය පළ කරන්නට ඉන්දියානු මහ කොමසාරිස්තුමන් නම්‍යශීලී වුණයි කියන එක මේ අවස්ථාවේ කෘතඥපූර්වකව සීකරන්න ඕනි. ලංකා IOC සමාගමත් එක්ක එකතුව මෙම තෙල් ටැංකි සංවර්ධනය කරලා ශ්‍රී ලංකාවට දැවැන්ත විදේශ විනිමය උපයන තැනක් බවට මෙම සම්පත භාවිතා කරන්නට නුදුරු අනාගතයේම අපි කටයුතු කරනවා කියන එක ප්‍රතිඥා දෙන්න කැමතියි. අපේ තියෙනවා ඩොරෝඩා කියලා ලිඳක් 2011 කැනිපු. ඒකේ ගෑස් තියෙනවා වසර 30ක් මෙගවොට් 10ක විදුලි බලාගාරයක් නඩත්තු කිරීමට ප්‍රමාණවත් ගෑස් තියෙනවා. බැරකියුඩා කියන ලිඳේ වසර 10ක් මෙගවොට් 300ක ගෑස් විදුලි බලාගාරයක් නඩත්තු කරන්න ප්‍රමාණවත් ගෑස් තියෙනවා. මේ මා සම්පත පොළොව යට තියාගෙන අපි ලෝකෙට ණය වෙමින් දුක් විඳින්මින් සිටිනවා. ඒ නිසා ශ්‍රී ලංකාව දුක් විඳ යුගය නුදුරු අනාගතයේම අවසන් කරනවා කියන ප්‍රතිඥාව අපි ජාතියට ලබා දෙමින් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි යලි මෙරටට ලබා දීම සම්බන්ධයෙන් මාධ්‍යවල පළ වූ ඇතැම් වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස්වරයා අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කර ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබා දෙමින් එක්ව කටයුතු කිරීමට ඉන්දියාව සූදානමින් සිටින බවයි. මේ අතර කෙරවලපිටියේ ඉදිකළ ශ්‍රී ලංකාවේ පළමු ඝනපද්‍රව්‍ය විදුලි බලාගාරයේද අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. කසල අකුසලයෙන් රට මුදා ගැනීමේ යෝධ පියවරක්. අනික් පැත්තෙන් මේකේ දෙවෙනි පරිච්ඡේදය ලබන මාසේ 5 වෙනිදා ලංකාවේ ස්වභාවික ද්‍රව වායු LNG පළවෙනි බලාගාරය මේ කෙරවලපිටිය අපි ආරම්භ කරනවා. අපි මේ වගේ ව්‍යාපෘතියක් පටන් ගන්න විශේෂයෙන්ම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අනිවාර්යයෙන්ම මතක් කළ යුතුයි 2012 මේ ව්‍යාපෘතිය පටන් ගැනීමට කොළඹ නගර සභාවත් එක්ක එතුමාගේ පූර්ණ සහයෝගය ලැබුණා. නමුත් යම් හේතුවක් නිසා ඒක අඩාල වුණා. නැවත වාරයක් 2016 යහපාලන ආණ්ඩුව මම මේ අවස්ථාවේදී හිටපු අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා මතක් කළ යුතුයි. එතුමා නැවත වාරයක් මේක පණ ගන්වලා 2017 දෙසැම්බර් 8 වෙනිදා මේ ගිවිසුම අපි අත්සන් කරා. බස්නාහිර පළාතේ කොවිඩ් වෛරසය ආසාදනය වීමේ වැඩි ඉඩක් සහිත මහජනයා සමග සමීපව කටයුතු කරන කණ්ඩායම් වලට අයත් පුද්ගලයන් 57000කට ආසන්න පිරිසකට එන්නත්කරණය අද ආරම්භ වුණා. වැඩපොළන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ කොවැක්ස් පහසුකම් යටතේ කොවිඩ් මර්ධනයෙන්වත් මාත්‍රා 2,64,000ක් පෙබරවාරි අන්තිම සතියේ මෙරටට ලැබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කළ බවයි.
මේ අතර අදත් කොවිඩ්-9 ආසාදිතයින් 713 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. කොවිඩ් මර්ධන එන්නත් කරන ජාතික වැඩසටහන යටතේ බස්නාහිර පළාතේ පුද්ගලයින් 57,000කට ආසන්න පිරිසකට එන්නත ලබා දීම අද ආරම්භ කෙරුණා. බස්නාහිර පළාතේ කොවිඩ් වෛරසය ආසාදනය වීමේ වැඩි ඉඩක් සහිත මහජනයා සමග සමීපව කටයුතු කරන කණ්ඩායම් මෙහිදී තෝරාගෙන තිබෙනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 27018ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 17622ක්, කළුතර දිස්ත්‍රික්කයේ 11710ක් එන්නත් ලාභීන් ලෙස තෝරාගෙන තිබුණා. පෑලියගොඩ මැනින් පොදු වෙළඳපොලේ හා මත්ස්‍ය වෙළඳපොලේ ප්‍රජාවට එන්නත්කරණය මේ යටතේ සිදු කෙරුණා. එමෙන්ම වැලිසර ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ ප්‍රජාව සඳහාද එන්නත ලබා දීමට පියවර ගත්තා. කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව, ගොතටුව, මොරටුව, එගඩොයන සහ හංවැල් යන සෞඛ්‍ය බල ප්‍රදේශවලත්, කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, බණ්ඩාරගම, මතුගම, පානදුර, හොරණ, බේරුවල සහ කළුතර යන සෞඛ්‍ය බල ප්‍රදේශවලත් එන්නත්කරණය අද සිදු කෙරුණා. ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ, අත්තනගල්ල, මීගමුව, සීදුව, මහර, බියගම, වත්තල, මිනුවන්ගොඩ, රාගම, ජායල සහ කැලණී යන සෞඛ්‍ය බල ප්‍රදේශ ආවරණය කරමින් එන්නත ලබා දී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා එන්නත ලබා දීම අදත් සිදු කෙරුණේ නාරාහිම්පිට යුද හමුදා රෝහලේදී. මෙහිදී කතානායකවරයාද එන්නත ලබා ගනු ලැබුවා. ඊයේ දිනේ වන විට මෙරට එන්නත්කරණයට ලක් වූ සමස්ත පුද්ගලයන් ගණන 1,96,163ක් බව වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළා. ගහන උනුත් ඉන්නවා, ගහන්න නැති උනුත් ඉන්නවා. ඔක ඇතිනේ. නෑ අපි ඉල්ලලා ගහගන්න එකක් නෙමෙයි මේක. ජනතාවට බෙදා හරින උදවියට තමයි මුලින්ම ලබා දිය යුත්තේ කියන තීරණය තියෙනවා. ඒ කියන්නේ ඔබතුමා ජනතාව ගැන හිතුවේ ඔබතුමාට ඉස්සලාම පිටගෙන. අපිට යම් හේකින් වැළඳුනොතින් අපි බෙදා හරින ප්‍රමාණය පිළිබඳ විශාල ප්‍රශ්නාර්ථයක් තිබුණා. මම ওই මාධ්‍යවේදීන් හින්දා තමයි නැත ගත්තේ. ඇත්තටම අපිට ආදරේට. නෑ ඔයාලට තියෙන බයට. ජනතාවට දීගෙන යනවනේ දැන්. කොහොමද මං ඉතින් අවුරුදු 60 පැන්න වෙනවනේ. ඊයේ දිනේ වන විට මෙරට එන්නත්කරණයට ලක් වූ සමස්ත පුද්ගලයන් ගණන 1,96,163ක් බව වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළා. ඊයේ තහවුරු කළ කොවිඩ් ආසාදිතයින් ගණන 756ක් වන අතර දිස්ත්‍රික්ක 23කින්ම ආසාදිතයින් වාර්තා වුණා. මේ අතර එක්සත් රාජධානියේ කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදය හඳුනාගත් මුල් අවස්ථාවේදී එරට සිට සිදු කරන සංචාරක කටයුතු සඳහා මෙරටින් තාවකාලිකව පනවනු ලැබූ තහනම ඉවත් කිරීමට තීරණය කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. නමුත් එක්සත් රාජධානයේ සිට පැමිණෙන සියලුම සංචාරකයන් මෙරටින් නියම කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ එලෙසම අනුගමනය කළ යුතු බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. මේ අතර කොවිඩ් වෛරසයේ විකෘති ප්‍රභේදයකින් දැඩි ලෙස බැටකමින් සිටින එක්සත් රාජධානිය තවත් අවදානමකට මුහුණ දී සිටිනවා. ඒ තවත් නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් හඳුනා ගැනීමත් සමගින් එයද රට තුළ හානිදායක තත්ත්වයක් ඇති කළ හැකි බවටයි එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් අනතුරු අඟවන්නේ. නව ප්‍රභේදය නම් කර ඇත්තේ B1525 නමින්. ඒ දකුණු අප්‍රිකාවෙන් හඳුනාගැනුණු කොවිඩ් 9 වෛරස ප්‍රභේදයට බොහෝ දුරට සමාන බවයි වාර්තා වන්නේ. මෙහි බැරෑරුම් බව දක්වමින් සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ දැනට භාවිත කරන කොවිඩ් එන්නත්වල ඵලදායීතාව මේ නිසා අඩු විය හැකි බවයි. නව වෛරසය ආසාදිත වූවන් 38 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති බව එක්සත් රාජධානිය පවසනවා. නව වෛරස ප්‍රභේදය ඇමරිකාව, ඩෙන්මාර්කය, නයිජීරියාව ඇතුළු රටවල් කිහිපයකින්ද හඳුනාගෙන ඇති බවයි එඩින්බරෝ විශ්වවිද්‍යාලය වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර සමාන ජාන විකෘති සහිත කොවිඩ් වෛරස ප්‍රභේද 7ක් මේ වන විට ඇමරිකාවෙන් සොයාගෙන ඇති බව ලුසියානා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ වෛරසවේදීන් පවසනවා. ඊයේ දිනේ තුලදී කොවිඩ් වෛරස ආසාදිතයින් 3,42,000කට අධික පිරිසක් හඳුනා ගැනීමත් සමග ගෝලීය කොවිඩ් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 11 ඉක්මවා ගියා. ලෝපුරා රටවලින් මේ වනිට වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 24,30,000කට අධිකයි. පාස්කු ඉරුදින ත්‍රස්ස ප්‍රහාරයට වගකිවියුත්තන්ට නීතිය ක්‍රියාත්මක කිරීම දෙවියන් වහන්සේගේ අධිකරණයට භාර දිය යුතු බව අගරාදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. මේ අතර ත්‍රස්වාදීන් සමග සබඳතා පැවැත්වූ බවට චෝදනා මත රැඳවුම් භාරයේ සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා. පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව එල්ල කළ ත්‍රස්තවාදීන් සමග සමීප සබඳතා පැවැත්වූයේ චෝදනා මත නීතිඥ හිජාස් හිස්බුල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණේ පසුගිය වසරේ අප්‍රේල් 14 වනදායි.
ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අවස්ථා කිහිපයකදී රැඳුම් නියෝග දීර්ඝ කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු සම්බන්ධයෙන් විමර්ශන සිදු කළා. එම විමර්ශන උද්දෘත අධ්‍යයනය කරන නීතිපතිවරයා ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට අද උපදෙස් දී තිබෙනවා. මේ අතර කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධාස්ථානයේ අද පැවති අලු බදාදා දින දිව්‍ය පූජා යාගයේදී අගරදුකුරු අතියුතු මැල්කම් කාර්දිනල් රංජිත් හිමිපාණන් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම්වන්ට එරෙහිව ගෙනැති නීතිමය පියවර පිළිබඳ අදහස් පළ කළා. මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව දැන් පැවැත්වීගෙන යන වැඩපිළිවෙල අපිට සෑහීමකට පත් වෙන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. මේකේ හුඟා ප්‍රශ්නාර්ථ තියෙනවා. මේ ඝාතනය සංවිධානය කළ එකක් බව අපි දන්නවා. මේ රටේ කණ්ඩායම් වෙන්න පුළුවන්, පිට රටවල් වල කණ්ඩායම් වෙන්න පුළුවන්. අපේ සහෝදර සහෝදරියන් 269 දෙනෙකුගේ ජීවිතය මේම දේවස්ථානයේ දීම නැති කරපු මේ මහා ආත්මාර්ථකාමීත්වය මේ රට වෙලා ගන්නට ඉඩ නොදී මේ පාස්කු ප්‍රහාරයේ සුලමුල සොයලා බලලා ඒකට අවශ්‍ය නීති රීති සපයන්නට අපි කටයුතු කරන්නට ඕනේ. අපි කිරියන් වහන්සේගේ උසාවියට මේ කාරණාව බාර දෙමු. නුගේගොඩ අනුලා විද්‍යාලයට ආදිශිෂ්‍ය පදනම යටතේ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් සිසුවියන් තිදෙනෙකු ඇතුළත් කිරීමක් නිසා අසාධාරණයට පත් විද්‍යාලයේ ආදිශිෂ්‍යාවන්ගේ දරුවන් පිරිසක් පිළිබඳ පුවතක් අප පසුගියදා රටට අනාවරණ කළා. මෙවන විට අදාළ පාර්ශවවල අවධානය ඊට යොමු වී අසාධාරණයට පත්ව සිටින දරුවන්ට සාධාරණයේ ඉටු වී ඇතැයි ඔවුන්ගේ මව්පියන් පවසනවා. නුගේගොඩ අනුලා විද්‍යාලයට ආදිශිෂ්‍ය පදනම යටතේ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් සිසුවියන් තිදෙනෙකු ඇතුළත් කිරීමක් නිසා විද්‍යාලයේ ආදිශිෂ්‍යාවන් තිදෙනෙකුගේ ළමුන් තිදෙනෙකුට අසාධාරණයක් වී ඇති බවට පළමු වරට අද දෙරණින් පසුගියදා තොරතුරු වාර්තා කළා. එම ආදිශිෂ්‍යාවන් චෝදනා කළේ 2020 වසරේ පළමු ශ්‍රේණිය සඳහා සිසුවියන් ඇතුළත් කර ගැනීමේදී එවකට සිටි විදුහල්පතිනිය සහ ආදිශිෂ්‍ය සංගමේ නිලධාරිනියක් විසින් ව්‍යාජ ලෙස වෙනත් සිසුවියන් ඇතුළත් කරගෙන ඇති බවයි. මේ පිළිබඳ පුවත අද දෙරණ රාත්‍රී 10 පුවත් විකාශය තුලින් පළවීමත් සමග අදාළ පාර්ශවවල අවධානය මේ සම්බන්ධයෙන් යොමු වී තිබෙනවා. ඒ අනුව දරුවන්ට සාධාරණ ඉටු වී ඇති බවයි මව්පියන් පවසන්නේ. කවුරුත්ම මේක ප්‍රවෘත්තිය මේ පළ කරන්න හැදුවේ නැහැ. ඒ වුණාට දෙරණ ආයතනය තමයි මූලිකත්වය අරගෙන මගේ දුක දැකලා මගේ දරුවට සාධාරණ ඉෂ්ට කරලා දෙන්න ඕනේ කියලා හිතලා මගේ දරුවට පිහිට වුණා ඒ වෙලාවේ. ඇත්තටම දෙරණ ආයතනයට මම මේ ස්තුතිවන්ත වෙනවා. ඊයේ දිනේ වෙනකොට මගේ අපේ දරුවන්ට සාධාරණයක් ඉෂ්ට වෙලා තියෙනවා. තවත් පුවත් කිහිපයක් දැන්. වාරි සෞභාග්‍ය වැඩසටහන යටතේ ගම්පොළ මහරවෙල රජාල මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරුණා. රුපියල් මිලියන 10ක පිරිවැයක් තරමින් ඉදිකරන මහරවෙල රජාල මගින් කුඹුරු අක්කර 108ක් වගා කිරීමට අපේක්ෂිතයි. අපි ඔබට කතා කරනකොට ඔබ අහපු ප්‍රශ්නයක් තමයි මේ තියෙන වාරි පද්ධතිය අපේ මහරවෙල රජාල මේවා ඔබතුමාලා හදනවද කියලා පහුගිය කාලේ අහුවා. ඉතින් අද අපි කියන්න කැමති දන්න පටන් ගත්තා කියලා. මගේ රාජ්‍ය අමාත්‍යාංශයේ අපේ අමාත්‍යවරයා හැටියට චමල් නමතුමා උපදෙස් දීලා අපි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල වැඩ ටික කරනකොට ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ගම්පල ආසනය පළවෙනි වැඩ කොටස බවට පත් උනේ මහරවෙල ඔබේ වැඩ කොටස කියන එක අපි මෙහෙම ගෞරවයෙන් මේ වෙලාවේදී සිහිපත් කරනවා. හම්බන්තොට වනාලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙස ඉල්ලමින් ගොවි සංවිධාන 86ක් සූරිය වැවදී ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහය අද 31 වන දිනටත් ක්‍රියාත්මක වුණා. අද වෙනවට ඉන්දියාවේ ගොවි අරගලයේ නායකයෝ සියුම් තාක්ෂණය ඔස්සේ අපේ ගොවි අරගලයට සහයෝගය පළ කළා. උන් කියනවා අපට නුඹලාට අපි සහයෝගය දෙන්න සූදානම් කියලා. ලබන දෙවනදාට යෙදී ඇති ශ්‍රී ලංකා ගුවන් හමුදා 70 වන සංවත්සරයේ නිමිත්තෙන් මූලික පෙළපාලිය කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඊට අදාළව අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී 70 වන සංවත්සරයට අදාළ නිල ලාංඡනය ගුවන් හමුදාපති එයා මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් නිදක්වනු ලැබුවා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් සමග සබඳතා පැවැත් වූ බවට චෝදනා මත රැඳවුම් භාරයේ සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලාට අනුබල දීම සහ කුමන්ත්‍රණය කිරීමේ චෝදනා මත ආන්දෝලනයට තුඩු දුන් මද්රසා පාසලේ විදුහල්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම චෝදනාවට අදාළව සාක්ෂි වාර්තා කොට
මොහොබඩ් ශකීල් නැමැති එම විදුහල්පතිවරයාව නියමිත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා අද පස්වරුවේ පොලිස්පතිවරයාට ලබා දුන් උපදෙස්වලට අනුවයි. දැන් BIS@10 විශේෂාංකය. ශ්‍රී ලංකාවේ සුවඳ විලවුන් සහ රූපාලංකරණ නිෂ්පාදන ක්ෂේත්‍රයේ දැවැන්ත හා ජාත්‍යන්තරයේ ප්‍රචලිත සන්නාමයක් වන ඩිලාස් ඉන්ටර්නැෂනල් සමාගම කොස්මොස් ඕගනික් සහතිකයෙන් පසුගියදා පිදුම් ලැබුවා. නෙදර්ලන්තයේ පිහිට ඇති කන්ට්‍රෝල් යුනියන් ආයතනය මගින් එම සහතිකය ලබා දී තිබෙනවා. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ රාත්‍රියක්.